දුන්න කට්ටිය මාසකින් විතර ඇවිල්ලා මගෙන් මාතංගේශ්වර යන්ත්‍ර දාගෙන ගියා. මට මාර සතුටුයි ඒක. මොකද හේතුව එයා කියන මහත්තයා මම මේ සල්ලි හෙව්වේ මහත්තයාගේ යන්ත්‍රේ හින්දා. මේ යන්ත්‍ර දාලා ඕවා කරන්න පුළුවන් නම් මේ ලංකාවම අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඔව් හරවන්න පුළුවන්. එකම දේ මහා ඇත්තෝ ඉඳලා හැමෝම ඒ කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ওই නිදහන් ටික හරියට එළියට දාගත්තා නම් අපේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මම බය නැතුව කියන අදටත් කියන. ආයිබෝන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙලා ඉන්නේ විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක. සෙනසුරාදා 7 වෙන වෙලාව කියලා කියන්නේ ඔබ බොහොම නොයිවසිල්ලෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා මේ গুপ্ত ශාස්ත්‍රය සම්බන්ධයෙන් දැන කියා ගන්නට. විශේෂයෙන්ම මේ গুপ্ত ශාස්ත්‍රය හරහා මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? ඒ වගේම গুপ্ত ශාස්ත්‍රය සම්බන්ධ හැදෑරීමක් කරන, ඒ වගේම මේ গুপ্ত ශාස්ත්‍රය සම්බන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබ හැමදාම සෙනසුරාදා හරියටම හවස 7 වෙනකොට අපිව බලාපොරොත්තු වෙන්න ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි අදත් අපි සූදානම් වෙන්නේ වෙනද වගේම සුපුරුදු විදියටම ඔබත් එක්ක මේ গুপ্ত ශාස්ත්‍රය හරහා මොන වගේ දේවල්ද සිද්ධ කරන්න පුළුවන්, ඒ වගේ ආදීනව ඒව කරන්නේ කොහොමද කියන මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරන්න. සුපුරුදු විදියටම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රාගම් ගුරුතුමා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට ඔබව පිළිගන්නවා. ගුරුතුමනි, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොඩි විනයක් කියන්නේ මොකක්ද සහ මේ කොඩි විනය ආදීනව කියන මෙන්න මේ කාරණා සම්බන්ධයෙන්. ඇත්තටම ගුරුතුමනි මොකක්ද මේ කොඩි විනයක් කියලා කියන්නේ? පළවෙනියටම කොඩි විනයක් කියලා කියන්නේ මේ গুপ্ত ශාස්ත්‍රයේ ගත්තොත් එහෙම නරක ගුරුකම් වලින් එක තමයි මිනිමරනවා කියන එක. ඊළඟට කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙල හිර බන්ධනය. එහෙම නැත්නම් ළමයි හම්බෙන්න බැරි වෙන්න කරන ගුරු කරන තමයි ගෙල ගැබ් හිර බන්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ට එක්කෙනෙක් මිනිමරණ එක, දෙවෙනි එක ගැබ් ගෙල හිර බන්ධනය, තුන්වෙනි එක සාමාන්‍යයෙන් කොඩි වින කියන එක තමයි යන්නේ. ඒ කියන්නේ මේ අර පළවෙනි පන්තියේ තියෙන ගුරුකම්, එහෙම නැත්නම් පළවෙනි පන්තියේ නරක ගුරුකම් ටික. එතකොට අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිතයක් නසන්න කාටවත් අයිතියක් නැහැ. හරි. හැබැයි গুপ্ত විද්‍යාවේ ඒ වලට කරන්න ඕනේ ක්‍රමවේද දීලා තියෙනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් කාවත් මරන්න අයිතියක් නැති වුණාට ඒ මිනිස්යාගෙන් කරදරයක්, වදයක්, හිරිහැරයක් නම් එක්ක පලියක් ගහනවා, එහෙම නැත්නම් අපි ගත්තොත් වින බන්ධන කරන එක එකක් තියෙනවා. එතකොට දැන් පළවෙනියට මගේ ඇත්තට මොකද අත්පොත් තියෙන කාලේ මගේ තාත්තා කිව්ව නරකම ගුරුකම තමයි මම කිව්වේ ගැබ් ගෙල හිර බන්ධනේ. ඔක ජීවිතේට කාටවත් කරන එක හේතුව තමයි අම්මත් මැරෙනවා, දරුවත් මැරෙනවා. ඒ කියන්නේ ළමයා හම්බෙන්නේ නැහැ. මේ ළඟදි මම ඔය කැනඩාවේ මම ඔය වගේ එකක් කැපුවා. ඒ ළමයා එළියට එන්නේ. අන්තිමට ඊට පස්සේ වෙන්නේ ළමයා එළියට ආවෙන් පස්සේ ලේ යනවා, අධික ලේ වාහනයක් වෙනවා. අම්මා ගොඩක් දුරට 99.9%ක්ම අම්මා නැති වෙනවා. ඒක තමයි එතන තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඒකේ ගොඩක් දුරට ආදීනව කියන එකේ නරකම ගුරුකම තමයි මම ඔය කිව්වා ඒක. දැන් කොඩි විනයක් නම් කපා ගන්න පුළුවන් නේ. හේතුව තමයි දැන් අපි හිතමු කොඩි විනය කියලා දැනගත්තාම කාට හරි කියලා ගැබ් ගෙල හිර බන්ධනය කපන්න ටයිම් නෑ අපිට. ඒ ළමයා එළියට එනවා දඟනව දවස් 2ක 3ක විතර ප්‍රශ්නයක් නේ උතන තියෙන්නේ. ඔය ඉක්මනට එක කපනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒක තමයි දරුණුමයි කියලා මම කියනවා. ඊට පස්සේ කොඩි වින. කොඩි වින කියන එකේදී ක්‍රමවේද ගොඩක් තියෙනවා. දැන් ගත්තොත් එහෙම අපි කියනවා ඒ ගෙදර බලහත්කාරයෙන් කවුරු හරි දැන් ඔයාගේ ගෙයක් තියෙනවා කුලියට දීලා. එතකොට ඒ කෙනා ඒ ගෙදර බලහත්කාරයෙන් ඉන්නවා යන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් යම්කිසි බන්ධනයක්, නීචයක් හරි මොන හරි දෙයක් කරලා ඒ ස්ථානෙන් පළවා හරින්න. ඕකේ මම මේ කිව්වේ හොඳ පැත්තට ගන්නනේ. ඒ කියන්නේ හොඳ පැත්තට කියලා කියන්නේ එහෙම දේවල් විය යුතුනේ. හැබැයි තව එකක් තියෙනවා. අර මිනිස්සයා අලුතෙන් වාහනයක් ගන්නවා, අලුතෙන් ඉඩම් කෑල්ලක් ගන්නවා, ගේ හදනවා. ඔතනක ඉන්නකොට ඉඳ හිතෙන්නේ මොනවා හරි කරන්න ඕනේ. එහෙම ඒවනේ අපිට වැඩි. එහෙම තමයි වැඩි. එතකොට කරන්නේ කොහේ හරි දේවාලයකට ගිහිල්ලා මොනවා හරි ටිකක් වතුරලා වත්තට දානවා. එතකොට වත්තට දැම්මෙන් පස්සේ පළවෙනිට වෙන්නේ අපි ගත්තොත් දැන් අපේ ජීවිතවල දැන් ඔයාගේ ජීවිතේ වුණත් ගත්තොත් මාසික ආදායමක් තියෙනවනේ. රුපියල් 100 හරි 50 හරි ලක්ෂය හරි ලක්ෂ 5 හරි. ඔය ලක්ෂ 5ටම අපි පැකේජ් එක හදාගෙනනේ තියෙන්නේ. හරි. එතකොට වෙන්නේ දැන් හිතන්න ඔය අතරමාරේ වාට හම්බ වෙන වෙඩින් එකකට යන්න වෙනවා. ඒතර වෙඩින් එකට අඩුම ගාන රුපියල් 5000 10000 දෙන්න ඕනේ. ඊට පස්සේ අඳුමක් ගන්න ඕනේ. අර පැකේජ් එකෙන් තමයි ඒක අඩු වෙන්නේ. ඒ වගේ දරුවෝ දැන් ඊළඟට අර දෝෂයක් කරපුවාම වෙන්නේ දැන් ඔන්න දැන් අපි ගමු 4 දෙනෙක් ඉන්න පවුලක් කියලා හිතන්නකෝ. ඔන්න දැන් කොඩි විනයක් කරලා. ඔන්න ඉස්සෙල්ලාම තාත්තට අසනීප වෙනවා.
නෑ අපි හිතුව නෝනට අසනීප වුණා කියලා. ඔන්න නෝනට අසනීප වෙලා රුපියල් 2000ක 3000ක 5000ක බේත් ගන්නවා. ඔය එද්දි ඊළඟට දුවට අසනීප වෙනවා. ඊට පස්සේ ඔන්න පොඩි දුවට හදනවා. ඊට පස්සේ ආයෙ පුතාට අසනීප වෙනවා. ඔන්න ඔහොම වෙලා කොහොම හරි බේත් වලට රුපියල් 20000ක් 30000ක් විතර යනවා. හැබැයි අර පැකේජ් එකෙන් තමයි මේ 30000 අඩු වෙන්නේ. ඒ පාර කරන රයිට් මම පොලියට ගන්නවා කියලා ඔන්න කීයක් හරි පොලියට ගන්නවා. පොලියට ගත්තාම දැන් පොලිය ගෙවන්නත් ඕනේ. අර ණය බේරන්නත්. හැබැයි අර අපිට හම්බෙන ගාන හැමම. ඊළඟ සැරේ වෙද්දි අඩුම ගානේ ලෙස්සලා වැටිලා නිකන් හිතන්නකෝ එවිද ගන්න බැරුව න තාත්තට. ඒතකොට අර 30 ගෙවන්නත් ඕනේ අර ටිකත් ඇරියස් වෙන ඔය. ඔහොම වෙලා ඒ මනුස්සයා හිර වෙන්න පටන් ගන්නවා. හරි දැන් අසනීප වෙනවා සද්දෙන් සාමාන්‍යයෙන් අවුරුද්දක සැරයක් අසනීප වෙච්ච මනුස්සයා මාසෙන් මාසෙට අසනීප වෙනවා. හරිද නැත්තම් ගෙදර රුස්සන්නේ නෝනයි මහත්තයා රණ්ඩු වෙනවා. ඔය දේවල් ඇවිල්ලා ඕක උත්සන්න තත්ත්වයට එනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කොඩි විනයක් කරලා සාමාන්‍යයෙන් දින 60ක් වගේ ඇතුළත ඔය කියන කාරණා ටික සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ පළපුරුද්ද හැටියට මම කියන්නේ. එතකොට ඔයා මගෙන් අහයි ඒක කොඩි වින කරලා තියෙනවා. ඔව් මම කරලා තියෙනවා. කරන්න හේතුත් තියෙනවා. මොකද හේතුව මම ඒක හේතුව කියලා ඉන්න. ඔය නාවල පැත්තේ එක මහත් එක්ක ආවා. මම හිතන අපේ තාත්තගේ විතර වයසක මිනිස්සෙක්. එයා වැඩ කරලා තියෙන්නේ ඔය සුද්දෙක් ගාව. ඒතකොට මේ සුද්දා කරලා තියෙන වැඩේ එයා හිටියේ පදිංචි වෙලා හිටියන ගියක්. එයා මේ ලංකාවේ ඉන්නකම් හිටියේ ගේ අර ඩ්‍රයිවර් එයා ඩ්‍රයිවර් විතරක් නෙමෙයි ගෙදර හැමදේම කරලා දෙනවා. වත්තු සුද්ධ කරන ඒවා. ඒ කියන්නේ අර එයාගේ නිකන් අර පවුලේ කෙනෙක් විදිහට එයාව බලාගෙන ඉඳලා ඒ කියන්නේ සුදු මහත්තයා බලන් ඉඳලා තියෙනවා. ඔය අතර වාරේ දැන් එයා රාජගිරියේ ඒ ගේ මෙයාට ලියලා ගිහලා. එයා නැවත එයා ලංකාවට එන්නේ නැහැ. දැන් මෙයාට ජොබ් එක ගන්න අවුරුදු 20ක් විතර මෙයා මෑත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ පාර කෝලු මට මතකයි සිරිල් මං හිතන නම. සිරිල් මිත්‍රයා මෙහෙමයි වාට මම මේ ගේ දීලා යනවා. මේකේ එන ආදායමෙන් ඔයා ජීවත් වෙන්න. එතකොට ඒ දවස්වල හැටියට ලක්ෂයක විතර ආදායමක් මම මේ කියන අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා කතාවක්. ඒ පාර මේ ඒ ලක්ෂයක් විතර එන තිය ඇති. එයාගෙන ඉතින් මට එහෙම ලොකුය මට රුපියල් 40 ඒ මහත්තයා ඉන්න කාලේ රුපියල් 50000ක් දුන්නවලු ගෙදරට බඩු ගෙනත් දුන්නවලු ලයිට් බිල් පහය මහත්තයාලු ගෙව්වේ. ඉතින් ඒ ටික එයාට හොඳටම ඇතුළු. ඉතින් කොහොම හරි ඔන්න දැන් මහත්තයලා ගියන් පස්සේ මම රෙන්ට් එකට දුන්නායින් පස්සේ ඒ ඉන්න මිනිස්සු මාස 6ක් විතර රෙන්ට් එක ගෙවුවා. ඊට පස්සේ රෙන්ට් ගෙවන්නෙත් නෑ, ගෙදරට එන්නෙත් නෑ. ප්‍රශ්නයක් නේ. ඒ අරයට ජීවත් වෙන්න විදියක් නෑනේ දැන්. ඔය ප්‍රශ්නේ කොහොම කියද්දි කොහොම කරගලා කොහොම හරි ඔය මෙයා මට මාගාවට ඇවිල්ලා තියෙනවා මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. ඉතින් යාට මාව මතක් වෙලා ගියා. ආවා මාගාවට. ඊට පස්සේ මං කිව්වා ලොකු වියදමක් යනවා මේක කරමු. ඊට පස්සේ කිව්වා නෑ මහත්තයා කමන්නේ මග ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා මම ඒක මහත්තයාට දෙන්න. මහත්තයා මට විශ්වාසය කරලා දෙන්න කියලා. කොහොම හරි හරියටම කළා. කරලා ඉවරලා හැබැයි යාට ඒ කාලේ දේශපාලන සම්බන්ධතා තිබිච්ච කෙනෙක් තමයි එතන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඒකින්ද තමයි පොලිසියට ගියත් වැඩක් නැහැ. පොලිසියට ගියාම පොලිසියෙන් නිකන් වටේ යරනවලු. ඒ කියන්නේ අද එන්න හෙට එන්න කියනවා. ඊට පස්සේ මාස එකමාරකට විතර පස්සේ ගිහින් මාස 3කට විතර පස්සේ තමයි මෙයා ගිහිල්ලා දෙන්නේ. නිකන් අර මේ පැත්තෙන් යන ගමන් ඔළුව දාන්න යන්නේ. ඒ වගේ ගියාම ලයිට් බිල් ටිකයි ටෙලිෆෝන් බිල් ටිකයි බිම වැටලා තියෙනවා. ඒ කියන්නේ අර ගේට්ටුව ඉස්සරහා. එතකොට එයාට තේරුණා මොකක් හරි මෙතන ගැටලුවක් තියෙනවා කියලා. ඊට පස්සේ එයා කරලා තියෙන වැඩේ දැන් ඒ වෙනකොට අර එයාගේ සීමාව අවුරුද්ද පැනලා. දැන් මාස 6කට දුන්නා. එතන එහා දුන්නේ නැහැ නේ මෙයා. ඊට පස්සේ කොහොම හරි දැන් මම වැඩේ කරලා ඉවරයි. වැඩේ කරලා ගිහිල්ලා බලන්න කියලා කිව්වා. ගියයින් පස්සේ අන්තිමට මේ මෙයා ඊට පොලිසිය එන්ට්‍රියක් දාලා මේ ගෙදර මේ විදිහට ඒ ඇස්සේ ලයිට් කපලා ගිහිල්ලා. දැන් ලයිටුත් කපලා. ඒ කියන්නේ ලයිට් බිල ගාලා ඒ දවස්වල හැටියට රුපියල් 50000 කට බිලක් තිබිලා තිනවා. ඊට පස්සේ අන්තිමට කරපු දේ මෙයා ගිහිල්ලා බලපුවා. ඊට පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් අර කෝට් ඕඩර් එකක් එහෙම අරගෙන කඩලා එළියට. හැබැයි ඉතින් බඩු ටිකත් ඒ විදිහට තියලා ෆ්‍රිජ් වල බඩුත් එහෙමම තියනවලු. මේ ඒ පාවිච්චි කරලා හැලු මාසයක් එකමාරක්. හැබැයි අදටත් මේ මිනිස්සු ආවෙත් නැහැලු. ඊට ඒගොල්ලෝ අවශ්‍ය දේවල් ටික කරලා නීතිමය පැත්තෙන් ගේ අරන් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට දෙයක් කරන්න පුළුවන් එක සාධාරණ හේතුවක් මත නැතුව ආවට ගියාට මිනිස්සුන්ට කොඩි වින කරලා එලවන එක හරි වැරදි වැඩක්. මොකද මේකේ සාධාරණීකරණය සහ ඒ දේ තියෙන හින්දායි මම කිව්වේ. එතකොට ඊළඟට වෙන්නේ දැන් ඒකෙදි අපි දන්නේ නැහැ මොනවද උනේ කියලා. ඒක තමයි මම කිව්වේ. ඒ මිනිස්සුන්ට එක්ක කරදර, හිරියර, බාධක නෑ. හැබැයි ඒක අනිත් පැත්ත තමයි අපි ඒක කපන්න ඕනේ නැවත ඒ ගෙදර ඉන්න. ඒගොල්ලෝ ඇතුළට ගිය ගමන් අර දෝෂය අයින් කරන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා කාටවත් ඒ ගෙදර ඉන්න බෑ. ඒක නිසා ගොඩක් දුරට මේ කොඩි විනයක් කියන එක හරිම භයානක. එහෙම නැත්නම් කොඩි විනයක් මම නම් කියන්නේ අර සාමාන්‍ය කියන විදිහට සතුරේකටවත් කරන්න එපා කියන තැන මමත් ඉන්නේ. ඒ කියන්නේ ඒකේ විඳවන හැටි අපි දැකලා තියෙනවා. විඳලා තියෙනවා. ඒක නිසා කාටවත් කරන්න බෑ. පුළුවන් තරම් ඒ වලින් තොර වෙලා කරගන්න උත්සාහ කරන්න බැරිම අවස්ථාවක සාධාරණ හේතුන් මත. ඒ කියන්නේ ආවට ගියාට ගුරුකම් මම එහෙම කරන්නේ නැහැ. ඒක කර හැකි. දැන් ওই බ්‍රාහ්මිසුකාරී කියලා මන්ත්‍රයක් තියෙන හරි ප්‍රබලයි. ඒකෙන් නම් අත්‍තරම ගත්තොත් සමහරවිට 7ක් වතුරලා බිත්තරයක් විසි කළත් ඒකෙතර පාළු වෙනවල් තියෙනවා. හැබැයි ඒකෙදි අර ගොඩක් දුරට මේ ඒ වෙලාව බලපානවා. කරන වෙලාව ඒ මනුස්සයාගේ නීචතාවය ඒ දේවල් ගොඩක් දුරට ඒව බලපානවා. ඒක නිසා ඒවත් එක්ක මේ දේවල් කරන්න හැකියාව තියෙන. හැබැයි අර කිව්වා වගේ ආදීනම කියලා කියන්නේ ඉතින් ඇත්තටම නැත්තරවට ඕකේ තව උදාහරණයක් මම කියන්නම්. ඔය
අපේ එක ප්‍රසිද්ධ ඇමතිතුමෙක්ගේ හිටපු සෙක්‍රටරි කෙනෙක්. එයා ඔයා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් නමුත් මාව විශ්වාසයක් තියෙන මාත් එක්ක හිතවත්. ඒ පාරකෝ අයියේ මෙහෙම දෙයක් තියෙනවා මේ මගේ යාළුවෙක්ගේ. එයා කරන්නේ මේ IT. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ පිට රටත් එක්ක එකතු වෙලා ලංකාවේ software develop කරන එක parts. ඉතින් ඒ පාර මෙහාට ඇමරිකා යන්න වෙලා තියෙනවා. එතකොට මේ ඒ පාර මෙයාට දෙපාරක් දැම දෙපාරම රිජෙක්ට්. තුන්වෙනි පාර දාන්න ඉස්සෙල්ලා ඒ අවුරුද්දක් ඉන්න ඕනේ දෙවෙනි ඊළඟ පාර දාන්න. ඉතින් මාස 9ක් 10ක් විතර ගිහිල්ලා ඔය අතරතුරේ කොහොම හරි ඉතින් කතාවකට ගිහිල්ලා මාන් ගැන කතා කරලා ඉද්දි මට කිව්වා ඒගොල්ලෝ ඉන්නේ මේ ගාල්ලේ. ඊට පස්සේ බලපුවාම මං එයාට බලලා කිව්වා මං කෝ ඔයගොල්ලෝ ගෙදරට කොඩි විනයක් කරලා තියෙනවා. එක මිනිස්සෙක් නොමැරි ජීවත් වෙන මැරිලා වගේ කියලා. බලපුවාම එයාගේ සීයා අවුරුදු 30ක් මේ ඇඳේ. ඒ මනුස්සයා ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. ඒකෙදී මුළු ඇඟම කුණු වෙන්න අරගෙන එයා ඇඳේ ඉන්නේ. එතකොට ඒ විඳව ඉන්නව මැරෙන්නේ නැහැ. ඔව්. ඇත්තටම එයා ජීවත් වුණයි කියලා ජීවත් කරන්න හැකියාවකුත් නැහැ. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා ගෙලින්ම කියලා දෙන්නේ බෑ. ඉවරයි. එතකොට එහෙම කරපු කෙනෙක්ව විඳව ඉන්න ගුරුකම් තියෙනවා. එතකොට මේ ගුරුකම් ශාස්ත්‍රය කියලා කියන්නේ හැම පැත්තකින්ම හරි අමාරු සහ ඒක අපි තේරුම් ගන්න. එතකොට අපි අන්තිමට දැන් මෙයා මාගාවට ඇවිල්ලා දැන් කොඩි විනේ කපන්න කිව්වා. කොඩි විනේ අපි කැපුවා. කපලා හරියට දින 14න් අර සිය නැති වුණා. ඒක කියන්නේ ඒගොල්ලන්ට ඒක දැන් මිනිහෙක් මරන්න බෑනේ ඒගොල්ලන්ට. අර ඉබේම එයා හුස්ම ටික පිට කරලා දැම්මා. ඉතින් එතකොට ඒ වෙනකන් අවුරුදු 30ක් එයා ඉඳලා තියෙනවා ඇඳේ විඳව. ඉතින් හැමදාම උදේට හවසට මේව හොදනවා කරනවා. ඉතින් හරි අන්කම්ෆර්ටබල් ජීවිතයක් දාන්න ජරා කරගන්නේ ඔක්කොම හැඳේ. ඉතින් එතකොට ඒක නිසා මේ গুপ্ত විද්‍යාවේ හරි පේන්නේ නැති හරිම දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඒ නිසා මේ දේවල් ටික අපි කරගෙන යනකොට හරි කල්පනාවෙන් කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා සහ ඒ දේවල් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න හොඳ නැහැ. අපි පිස්තෝලේ තිබ්බට හැමෝටම මෙඩි තියන්න බෑ. හේතුවක් තියෙන්න ඕනේ. ඒකට දැන් අපි පොලිසියට දීලා තිබ්බට ඕන තියෙන විදිහට ඔක්කොම නිකන් හිතන ඉතින් ඒකට නීතියක් තියෙනවා. ඒ වගේම මේ গুপ্ত විද්‍යාවෙත් මේ දේවල් වලට නීතියක් ප්‍රීතියක් තියෙනවා. ඒ දේවල් හරියට කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් ආදීනව අපිටත් වෙනවා. දැන් ඕකේ දැන් ඔය පැත්තේ අනිත් පැත්ත කතා කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ গুপ্ত විද්‍යාවෙන් අපි කොහොම කොඩි විනයක් කළා කියලා. ඒ කරපු දේ නැවත කපන්න පුළුවන්. කපන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් මරුණක් ගලා පෙරළුම් කපනවා නැත්නම් සුද්ධ කරනවා. දැන් ගොඩක් දුරට මරුණක් ගලා පෙරළුම් කපනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු පුහුලකට මතුරන්න ඕනේ 1000යි කියලා 1080යි කියලා. එතකොට 3027 3000 ගාණක් අපි මේක මතුරන්න ඕනේ. එකට 3ක් විතර සාමාන්‍යයෙන් මැතිරෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් අර අපිට කියලා තියෙන ශාස්ත්‍රණ මරුණක් ගනවා කියලා කියන්නේ. මරුණක් ගලා කපන එකේදී දෙපැත්තක් තියෙනවා. මරුණක් ගලා කපනවා නම් අපි මම කියලා ඇදුරා කියලා මම කරපු කෙනා කියලා මං තද බල ආරක්ෂාව තිබ්බ මරුණක් ගන එක නැමත ආයෙ කපන කෙනාට එනවා. ඉතින් ඒකින්ද ඔය গুপ্ত විද්‍යාව කියලා කියන්නේ අර පාරා වලල්ලක් වගේ. ඒක හරියටම කන්ට්‍රෝල් කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් ඒවල ආදීනව සහ ඇත්තට මිනිස්සු විඳවන මම කැමති නැහැ ගුරුකම් වලින් නරක දේවල් කරන්න. හේතුව තමයි මේ අපිට දීලා තියෙන බලය පරාක්‍රමය දීලා තියෙන්නේ කාට හරි සුබක් කරන්න හොදක් කරන්න. ඒතර මේක අසුබ තත්ත්වයට යනවා කියලා කියන්නේ ඒකෙදි හැම පැත්තෙම නරකකට ලක් වෙනවා. ඔය গুপ্ত විද්‍යාව කියලා කියන්නේ ගුරු කියපු විදියට හොඳ හා නරක කියන මේ කොටස් දෙකම තියෙනවා. මේකේ හොඳ පැත්ත තෝරගෙන මේක තේරුම් අරගෙන ඒ හොඳ පැත්තෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම නරක පැත්තෙන් කරගන්නත් පුළුවන්. සහ නරක කියන මේ කොටසේ කළොත් මොන වගේ ආදීනවයන්ද ඔබට ලැබෙන්න පුළුවන් කියන එක ගුරු ඔබට හොඳින් පැහැදිලි කළා. මට තව ගැටලුවක් ඇති වුණා ගුරු ඔය මේ කොඩි වෙන සම්බන්ධවම. ඔය කියනවනේ ලුණු මතුරලා ගහනවා කියනවා. ගුරුම කිව්වා බිත්තරයක් හරහා මෙහෙම මේ කොඩි විනයක් කරන්න පුළුවන් කියලා. මොන වගේ ක්‍රමද තියෙන්නේ මේ කොඩි වින කරනවා කියන එක? දැන් ගොඩක් ඒගොල්ලෝ කියනවනේ මේ ඌරු තෙල් ගෙදර තියාගද්දි කොඩි වින වදින්නේ නැහැ කියලා. එහෙම එකක් කියනවා. ඒ කියන්නේ ඌරු තෙල් තියෙනවා නම් අපේ ගෙදරට කොඩි වින කරන්න බෑ ඌරු තෙල් තියෙනවා. ඌරු තෙල් තියෙනවා නම් හරියම ලේසි කොඩි විනයක් කරන්න. හේතුව තමයි අපි වතුර අපි ගත්තත් කියලා අපි කොඩි විනයක් කරන්න ඕන වුණා කියලා කියනවා. ඒ කොඩි වුණේ කරන්න ඕන වුණාම සාමාන්‍යයෙන් මහසෝනගෙන් අපි ගුරුකම් කරනවා නම් හරි ලේසි. අර මොකද මහසෝනගේ ඌර
ගෙයි හරි සම්බන්ධයක් තියෙනවා. ඒතර ඌරු තෙල් ටිකට අර මහසෝම් බන්ධනේ හරි ඉක්මනට ඇබ්සෝබ් කරේ මේ ඇතුළත් වෙනවා. එතකොට ඇදලා ගත්තාම අර ගෙදරට කිසිම කරදරයක් නැතුව කරන්න පුළුවන්. ලුණු මතුරලා දාන එකට වඩා තමයි ලුණු ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ලුණු මේ ගෙදර ආරක්ෂාව වලට. ආගමික කට්ටිය ගොඩාක් දුරට ලුණු කියන්නේ විස නසන දෙයක් නේ. සාමාන්‍යයෙන් ගත්තොත් ලුණු විස නසනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඔයා නිකන් හිතන්න අපිට තුවාල වගේ එහෙම ඇදලා තියෙද්දි අපි කකුලේම තුවාල තියෙනවනම් අපි ගිහිල්ලා මුදු වතුර එහෙම පාවිච්චි කරොත් ටක් ගාලා හොඳ වෙනවා. විස නසන දෙයක් තමයි ලුණු කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ආගමික පසුබිමක සහ ආගමේ ගොඩක් පල්ලිවල දෙනවා මේ බය නැතුව මේ ලුණු ගිහිල්ලා ඉහන්න වත්තට. එතකොට මේ එහෙම දෙයක් තියෙනවා. ලුණු වල යම්කිසි බලවේගයක් තියෙනවා. ඒ කියන්නේ විස නසන. ඒ කියලා කියන්නේ ගුරුකම් අදින සහ එතකොට ගෙදරකට කරනවා නම් එකක් තමයි මිලියලු දාන එක. මිනියලු දාද්දි තව ක්‍රමයක් තියෙනවා. කිව්වද හොඳයිද නම් දන්නේ සාමාන්‍යයෙන් අපේ පොත්වල කියලා තියෙන දෙයක් හරියට මිනියලු ගන්න ක්‍රමවේදය. ක්‍රමවේදයේ මිනිය පිච්චි තියෙද්දි රෑ 12ට ගිහිල්ලා අමු නිර්වස්ත්‍රයෙන් යන්න ඕන ක්‍රමය අමු නිර්වස්ත්‍රයෙන් ගිහිල්ලා ඒක ඒව ටික අරගෙන දාන්න කියනවා වතුරකට දාලා මුට්ටිය අපි ආය හැරිලා ඉතින් අපි යන්නත් ඕනේ පිටිපස්සට යන්න ඕනේ. කියන්නේ ඉස්සරහා පැත්තට නෙවෙයි පස්සෙන් පස්සට ගිහිල්ලා ඒ ටික අරගෙන ආයෙ පස්සෙන් පස්සටම අර ගිය විදිහ ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ නැවත ඒ පැත්ත බලන්නත් තහනම්. ඕක තමයි හරිම ක්‍රමයේ මිනිහලු ගන්න. දැන් නම් ඉතින් මැෂින්ස් වලින් පුච්චන නිසා එතනින් ගහනවා එකම දේ පිරිත් පැන් නිහන් ඉස්සලා ගන්න ඕනේ කියලා කියනවා. නමුත් පෙර විදිහට අරගන්නවා නම් ගන්න ඕනේ අමු නිර්වස්ත්‍රව ගිහිල්ලා තමයි මිනිහලු ටික ගන්න ඕනේ. ඒ ගන්නත් ඕනේ රෑ 12ට. කියන්නේ යාමෙට ගන්න කියලා කියන්නේ. යාම කියලා කියන්නේ එක්කෝ හවස 6 නැත්නම් රෑ 12 ඒ වගේ වෙලාවට තමයි ගන්න කියලා කියන්නේ. ඒතකොට ඒ ටික අරගෙන ඊට පස්සේ අර ඒ වලට දිස්ත්‍රි ටික දාන්න ඕනේ. গুপ্ত විද්‍යාව ටික ඔක්කොම ටික දාලා අරගොල්ලෝ හිර කරනවා අපි. ඒ කියන්නේ මිනි අණු වලට අර ඒ පැත්තේ ඉන්න ප්‍රේතයෝ භූතයෝ බයිරයෝ කියන ඔක්කොම සෙට් එක ගෙන්නනවා. ගෙන්නලා ඒක බාර දෙනවා. බාර දෙද්දි සාමාන්‍යයෙන් මම කරන වැඩක් තමයි ඔය වගේ දෙයක් කළොත් ඇඳිරියක් ගහලා දානවා. ඇඳිරියක් ගහලා දානවා කියලා කියන්නේ ඒ කරපු කෙනාව හොයාගන්න බැරි කරනවා. ඒ කියන්නේ කරපු කෙනා කවුද? ඒ කියන්නේ මමද කියලා දැන් අපි කවුද ආගම ගුරු තමයි මේක කරලා තියෙන්නේ කියලා කොහෙන්වත් හොහෙන්න බැරි වෙන්න කරලා දානවා. ඒකට තමයි ඇඳිරිය ගහනවා කියන්නේ. හැබැයි එකක් මතක තියාගන්න මේ දේවල් වලට යොමු වෙන්න එපා. මම මේ දැනුම ගන්නයි කියන්නේ. එතකොට මේවා ගැහුවයින් පස්සේ ඉන්නේ උන් සුන්නත් දූවිලි වෙලා යනවා. ඒක හොඳටම දන්නවා. ඉතින් ඒක නිසා මේ දේවල් කරීමේදී ආදීනව පව් ওই දේවල් ගොඩක් තියෙනවා. නිසා ඒව ගැන හිතලා බලලා වැඩ කරන්න හිතන විදිහට කාටවත් නරක දෙයක් කරන්න යන්න එපා කියන තැන තමයි මම ඉන්නේ. ඒතකොට ඊළඟට වෙන දෙයක් තමයි ගොඩක් දුරට අර මිනිස්යන්ගේ ඊළඟට අර වාක්‍යවල ලුණු දෙනවා කියන ලුණු දෙන්න ගොඩක් දුරට වෙන් කිරීම වලට. දෙන්නෙක්ව වෙන් කරන්න විරසක කරන්න. ඕකේ හොඳම දේ තමයි ලුණු ටික මතුරලා දැන් ඔයාට මම කියන රයිට් අර දෙන්නව වෙන් කරන්න ඕනේ. ඒ දෙන්නගේ නම් දෙක ගන්න ඕන ශිවයි සීන් සාන්තයි දෙන්නව වෙන් කරන්න ඕනේ. ඒ දෙන්නගේ නම් දෙක දාලා දැන් ලුණු ටික මන් දෙනවා. ඒ දෙනකොටම දිමි කොට්ටකට ගිහලා මේ ටිකෙන් ලුණු ටිකක් දැම්මාම ඔයාට හරියට බලන්න පුළුවන් දිමිගේ කියන්නේ ගොට්ට ඇතෑරලා යනකොට අර දෙන්න වෙන් වෙනවා. ඒක තමයි ඒකේ ක්‍රමවේදය. ඒ කියන්නේ මිනිස්සුන්ට බලන්න තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ গুপ্ত විද්‍යාවේ තියෙනවා. ඉතින් ඒවත් එක්ක අර කොඩිවින බන්ධන හදිහූනියන් කියන දේවල් මේක දීලා තියෙන්නේ කරන්න කියලා නෙමෙයි. අවශ්‍ය වුණොත් ප්‍රයෝජනයට ගන්න. එතකොට අපි දැනගන්න ඕනේ අවශ්‍ය තැන කොතනද? කොයි විදිහේ තැනකටද මේක පාවිච්චි කරන්නේ? ඒක නිසා ගොඩක් දුරට මේ දේවල් කිරීමේදී අර මං කිව්ව දේවල් ටික හිතලා බලලා කරන්න. එහෙම නැතුව ගියොත් ලෝක විනාශයක් වෙනවා. ගුප්ත ශාස්ත්‍රය කියලා කියන්නේ හොඳ හා නරක කියන මේ දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියලා ගුරු කලිනුත් සඳහන් කරා. මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි දැනුමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ විශ්වකර්ම YouTube නාලිකාවේ අරමුණ මේ ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඔබට දැනුමක් ලබා දීමම පමණයි. ඒ නිසා මේ වැඩසටහන නරඹන්න සෙනසුරාදා 7ට අනිවාර්යයෙන්ම නරඹලා ගුප්ත ශාස්ත්‍රය කියන මෙන්න මේ සැඟවිච්ච කාරණේ වැඩිදුර අධ්‍යයනයක් කරන්න තමයි අපි මේ විශ්වකර්ම YouTube නාලිකාවේ එකම අරමුණ. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබට පුළුවන් ලංකාවේ ඉන්න ඒ වගේම පිටරටේ ඉන්න ඔබ සියලුම දෙනාට පුළුවන් රාගම ගුරුතුමාව මුණ ගැහෙන්න අවශ්‍ය නම් මේ තිරේ දිස්වන අංකවලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබ එතන ඉන්න කෙනෙක් නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් මේ කියන දුරකථන අංකවලට කතා කරන්න. ඒ වගේම රාගම ගුරු කියන වෙබ්සයිට් එකටත් ගිහිල්ලා ඔබට ගුරුතුමාව සම්බන්ධ කරගන්න වේලාවක් වෙන්
කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මාසයේ අවසාන ඉරිදාත් ඇතුළුව උදෑසන 8ට කලින් ගුරුතුමාව මුණ ගැහෙන්න අවස්ථාව ඔබට තියෙනවා. ඉන් පස්සේ එන කිසිදු පුද්ගලයෙකුට ගුරුතුමාව මුණ ගැහෙන්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම රාගම ගුරුතුමාව මුණ ගැහෙනවා නම් මාසයේ අවසාන ඉරිදාත් ඇතුළුව ඔබට පුළුවන් උදෑසන 8ට කලින් වේලාවක් වෙන් කරගන්න. ඒකත් මතක් කරන ගමම්ම ගුරුතුමනි කතා කරන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසේ පළමුවනිදා කියන්නේ හරිම විශේෂ දවසක් මේ ස්ථානයේ. රාගම ගුරු අසපුවේ විශේෂම දවසක් තමයි මේ මාසේ පළමුවනිදා කියලා කියන්නේ. විශේෂත්වය මොකක්ද සහ මේ සැරේ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපි කතා කරමු. ඔව් දුල්මිනි ඇත්තටම ගත්තොත් එහෙම අපේ පළවෙනිදට ගොඩාක් ඒගොල්ලෝ බලන් ඉන්නවා මොනවද දෙන්නේ කියන එක. ඉතින් ඒකින්ද අර මම යන්ත්‍ර ලබා දීම මොකද ඒක ඇත්තටම ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්න දෙයක්. හැබැයි 25 දිනට විතරයි දෙන්නේ. අද ඉඳලා ඒ කියන්නේ මේක ප්‍රචාර වෙච්ච දවස් ඉඳලා ඔයගලන්ට පුළුවන් වෙන්න ඒ කියන්නේ ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වෙන්න ඔයගලන්ට හරි සරලයි වෙබ්සයිට් එකට යන රාගම ගුරු කියන එකේ. ඒකේ තියෙනවා පළවෙනිදට හමු වීම කියලා එකකුත් සහ අපොයින්ට්මන්ට් එකක් ගන්න එකක් දෙකම තියෙනවා. ඒතකොට ඒකෙදි පළවෙනිදට හමු වීම එකේදී ඔයගොල්ලෝ නම සහ ෆෝන් නම්බරය දාලා ලියාපදිංචි වෙන්න තියෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට SMS එකකුත් එනවා. ඊට අමතරව ඒ කොහොම වුණත් උදේ 8න් ඉස්සෙල්ලා එන්න ආවොත් ඒක අපි දැනට නම්බර එක අපි හදමු 26 වෙනි එක කියලා. ඒ වුණත් අපි දෙනවා. මොකද හේතුව තාම අපි ඔකට පුරුදු වෙලා නැති නිසා. ඒකෙන්ද 25 දිනට තමයි මම දෙන්න තීරණය කළා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඒ දේවල් ලබා දීම. එතකොට ඒකෙදි යන්ත්‍ර 4ක් ලබා දෙනවා. මේ ශිව වටුක කියන යන්ත්‍රය සාමාන්‍ය රුපියල් 25000ක් විතර වෙන යන්ත්‍රයක් තමයි අපි ඒක ලබා දෙන්නේ. ඊළඟට ලක්ෂ්මී යන්ත්‍රය 15000ක් විතර වෙනවා. ඊළඟට මතක දාර්ශනික 7500ක් විතර වෙනවා. ඊළඟට සහන යන්ත්‍රය 10000ක් විතර වෙනවා. එතකොට මේ හැම දෙයක්ම රුපියල් 7500ට ඉහළ යන්ත්‍ර ටිකක් තමයි අපි එදාට ලබා දෙන්නේ. එතකොට ඒකට විශේෂ මිලක් තියෙනවා. ඒක ගෙවලා ගන්න ඕනේ. එතකොට ඒකෙදි සහන මිලක් යටතේ තමයි මේ දේවල් ලැබෙන්නේ. ඊට අමතරව දෙනවා දේවරාජ තෛලය සහ යක්ෂ භූත තෛලය. ඊට අමතරව රාගම ගුරු සුවඳ ධූපේ. මේ ටික ඔක්කොම අපි ලබා දෙනවා එදාට. ඒගොල්ලන්ට කැමති ඕන එකක් ගන්න පුළුවන්. එකක්. කැමති ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි අපොයින්ට්මන්ට් එකක් අරන් එන්න ඕනේ. ඊට අමතරව එදාට ශාස්ත්‍ර බලන්න පුළුවන්. ශාස්ත්‍ර බලන කට්ටියට වෙනම තියෙනවා. ඒකත් බුක් කරගෙන එන්න ඕනේ. සහ නැත්තම් උදේ 8න් ඉස්සලා આવොත් ඒව ටික කරගන්න පුළුවන්. මොකද ඇත්තටම මේ ඔක මගෙන් යන්ත්‍ර ගන්න බැරි කට්ටියකට තමයි මම මේක දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒතකොට ඒක හරි සතුටින්. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි දුල්මිනි පළවෙනිදා ඔය වගේ නොමිලේ දුන්න කට්ටිය මාසකින් විතර ඇවිල්ලා මගෙන් මාතංගේශ්වර යන්ත්‍ර දාගෙන ගියා. මට මාර සතුටුයි ඒක. මොකද හේතුව එයා කියන මහත්තයා මම මේ සල්ලි හෙව්වේ මහත්තයාගේ යන්ත්‍රේ හින්දා. මෙහෙමයි. තව ඒගොල්ලෝ කට්ටියක් කියනවා මේ යන්ත්‍ර දාලා ඕවා කරන්න පුළුවන් නම් මේ ලංකාවම අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඔව් හරවන්න පුළුවන්. එකම දේ මහා ඇත්තෝ ඉඳලා හැමෝම ඒ කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ওই නිදහන් ටික හරියට එළියට දාගත්තා නම් අපේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මම බය නැතුව කියන අදටත් කියන ඒ දේවල් කරන්න පුළුවන්. එකම දේ මට නම් රුපියලක්වත් එපා. මන් නිදහන් ටික ඔක්කොම ටික අරන් දෙන්න. ඒ ටික අරන් විකුණ ගත්තා නම් අපි ක්‍රෝටිපතියෝ නෙමෙයි අපි අමුතුම තැනකට යන්න පුළුවන්. ඒ තරම් රත්තරන් මුතු මැණික් ලංකාවේ තියෙනවා. මම දන්නවා ඒවා තියෙන තැන් ටික. ඉතින් මේ දේවල් අරගෙන මේමයි රටට සේවයක් කරන්න. නැතුව මේ පෞද්ගලිකව කවුරු හරි ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් නම් එන්න එපා. අනන්ත ඒ වගේ කෝල් එනවා. මම කාගේවත් දේවල් කරන්නේ නැහැ. ඒක කෙලින්ම මිනිස්සු ඉස්සරහා පිට කරන්න ඕනේ වැඩපිළිවෙල. ඒතර බය නැහැනේ. හම්බෙච්ච ඒවා මෙච්චර ගානකට ගියා. මේකෙන් මෙච්චර ආදායමක් ආවා. මහ බැංකුවට මෙච්චර ආදායමක් ආවා. මේකෙන් මේ දේවල් කරන්න පුළුවන් තරට ගේන්න මම මේක අරන් දෙනවා. ඒක නිසා මේ গুপ্ত විද්‍යාවෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් අපිට තියෙනවා. එහෙමනම් ගුරුතුමනි බොහොමත්ම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඉදිරියටත් මේ වගේම විශ්වකර්ම YouTube නාලිකාව හරහා গুপ্ত ශාස්ත්‍රය සම්බන්ධයෙන් විශේෂ වූ තොරතුරු ඔබට අරගෙන එන ගුරුතුමා සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් ගුරුතුමනි ආයුබෝවන්. ආයුබෝවන්. යලිත් මතක් කරන්නම් වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් ඔබට පුළුවන් රාගම ගුරුතුමාව සම්බන්ධ කරගන්න. රාගම ගුරුතුමා මුණ ගැහිලා ඔබේ තියෙන ගැටලු වලට විසඳුමක් ලබා ගන්න. මාසයේ අවසන් ඉරිදාත් ඇතුළුව ඕනෑම දවසක උදෑසන 8ට කලින් ගුරුතුමාව මුණ ගැහෙන්න වේලාවක් වෙන් කරගන්න. ඔබට පුළුවන් රාගම ගුරු කියන වෙබ්සයිට් එකෙනුත් ඒ වගේම මේ තිරේ දිස්වන අංක වලින් මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ පිටරටක ඉන්න කෙනෙක් නම් ඔබට ඒත් හැකියාවක් තියෙනවා මේ තිරේ දිස්වන අංක වලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහිදී ඔබට පුළුවන් කොහොමද මෙන්න මේ
ඔබ එතර ඉන්න කෙනෙකුට මෙන්න මේ ශාස්ත්‍ර අහන්න සහ ඔබට අවශ්‍ය ඒ කරුණු කාරණා සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් මතක් කරන ගමන්ම මාසයේ පළමු වෙනිදා සිදුවන විශේෂ අවස්ථාව ගුරුතුමා මතක් කළා. ඔබටත් අවස්ථාව තියෙනවා. ragamaGuru.lk කියන මේ වෙබ් අඩවිය හරහා ඔබටත් යන්ත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින්ම කඩිනමින්ම ඔබ ගිහිල්ලා ඒ අදාළ වේලාව වෙන් කරගන්න. ඒ හරහා ඔබට පුළුවන් ගුරුතුමාගෙන් යන්ත්‍රයක් ලබා ගන්න. මෙන්න මේ දේවල් මතක් කරන ගමන්ම අදට සූදානම් වෙන්නේ විශ්වකර්ම YouTube නාලිකාවෙන් සමුගෙන යන්නට. ඊට මත්තෙන් මතක් කරන්නම් සෙනසුරාදා 7ට අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි දන්නවා গুপ্ত ශාස්ත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට බලාපොරොත්තු වන ඔබ නොයිවසිලිමත්ව ඉන්නේ 7 වෙනකන් සෙනසුරාදා කොහොමද අපි මේ YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙලා මෙන්න මේ කියන කරුණු කාරණා ගැන දැන කියාගන්නේ කියලා. ඉතින් ආරාධනා කරනවා සෙනසුරාදා 7ට අපිත් එක්ක එකතු වෙන්න. මේ සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. සුබ දවසක් ඔබට.